අයිබෝන් අද විශේෂ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා රසායනික සමතුලිතතාවය සම්බන්ධව. ඒකට විශේෂ හේතුව අද අපිට ක්ලාස් එකේදී බාධාවක් ආවා මේ කරගෙන යන්න බැරි වුණා. අතරමඟ නතර කරන්න වුණා මේ කරන්ට් එක නැති හින්දා. ඒ හින්දා මම එතන ඉඳලා අපි පැහැදිලි කිරීම කරගමු. මේක වෙනවම බලන ළමයෙකුට උනත් මේකේ වටිනාකමක් ගන්න පුළුවන්. මොකද මේකේ එක්තරා කොටසක් ආවරණය කරගන්න පුළුවන් රසායනික සමතුලිතතාවය. මම ඒ වෙලාවේ කර හිටියේ අපි හිතමු මෙන්න මෙහෙම A කියලා ප්‍රතික්‍රියකයක් B කියලා තවත් ප්‍රතික්‍රියකයක් එකට එක අනුපාතයට ප්‍රතික්‍රියා කරලා C සහ D සාධන එක දිශාවකට පමණක් සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක්. ඕකෙදී ආරම්භයේදී පද්ධතියේ A සහ B සමාන මවුල ප්‍රමාණ මිශ්‍ර කරොත් ප්‍රතික්‍රියාව වෙන්න උවමනා කරන තත්ත්ව ටික සම්පූර්ණ කරලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඇරියොත් ඉදිරි ප්‍රතික්‍රියාව සිද්ධ වෙලා C සහ D හැදිලා C සහ D වලට නැවත මේ පැත්තට එන්න පුළුවන් හැකියාවක් මේ ප්‍රතික්‍රියාවේ නැහැ. එතකොට අපි ප්‍රස්ථාරයකින් නිරූපණය කරොත් මෙහෙම y අක්ෂයට සාන්ද්‍රණය අරගෙන y අක්ෂයට සාන්ද්‍රණය ගන්නවා x වලට ගන්නවා කාලය. x අක්ෂයට කාලය ගන්නවා. කාලය ගන්නවා අපි තත්පර වලින් කියලා. කාලය අරගෙන මේකට අදාළ ප්‍රස්ථාරය ගොඩනගන්න ගියොත් ඔයගොල්ලන්ට පැහැදිලි A සහ B වලට ආරම්භයේදී සාන්ද්‍රණයක් තිබුණා. C සහ D වලට ආරම්භයේදී සාන්ද්‍රණයක් තිබුණ නැහැ. ඒකට A සහ B අපි පෙන්නුවොත් මේ වගේ සාන්ද්‍රණ අගයකින් පටන් අරගෙන ඒක අඩු වෙලා ගිහිල්ලා ඒක නැති වෙලා යනවා. ඒ කියන්නේ අන්තිමට සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඒක ඉවර වෙලා යනවා. C සහ D පද්ධතියේ තිබුණ නැහැ. එතකොට ඒක මුල පටන් ගන්නවන බිඳුවේ. ඒකට බිඳුවෙන් පටන් අරගෙන කාලයක් එක්ක ඒකේ සාන්ද්‍රණය වැඩි වෙලා ඊට පස්සේ නියත වෙලා යනවා. ඔය විදිහට අපිට නිරූපණය කරන්න පුළුවන් මේ වක්‍රයෙන් පෙන්නන්නේ A සහ B අපි මේ පැත්තට පෙන්නන්නේ C සහ D. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා මෙතෙන්දි ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් නෙමෙයි. වැරදියට තේරුම් ගන්න එපා. එක දිශාවකට පමණක් සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියාවක්. එතකොට එක දිශාවකට පමණක් සිද්ධ වෙන හින්දා ප්‍රතිඵලවලට නැවත මේ පැත්තට එන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ කියන්නේ ප්‍රතිඵල වලින් නැවත මේගොල්ලෝ හැදෙන්නේ නැහැ. ඒ හින්දා ප්‍රතික්‍රියක ටික වැය වෙලා ඉවර වෙලා යනවා. ප්‍රතිඵල මුකුත් නැතුව තිබිලා ඊට පස්සේ ප්‍රතිඵල සාන්ද්‍රණය වැඩි වෙලා නියත වෙනවා. ඔබ දිගින් දිගටම සිද්ධ වෙන ප්‍රතික්‍රියකට ඉවරුනාට පස්සේ ප්‍රතිඵල හැදෙන්නේ නැහැ. ප්‍රතික්‍රියකට ඉවරුනාට පස්සේ නැවත ප්‍රතිඵල හැදීමක් සිද්ධ කරන්න බෑ. ඒ ප්‍රතික්‍රියකට ඉවර වෙනකම් ප්‍රතිඵල හැදෙනවා. ඊට පස්සේ නියතව තියෙනවා. ඒක පැහැදිලි. දැන් අපි බලමු ප්‍රතිවර්ත රසායනික ප්‍රතික්‍රියාවක් සංයුත පද්ධතියක් තුල සිද්ධ වෙන ප්‍රතිවර්ත රසායනික ප්‍රතික්‍රියාවක් වුණාම වෙන්න පුළුවන් වෙනස් විදි මොනවද කියලා. දැන් මේ ප්‍රතික්‍රියාවම ගමු ප්‍රතිවර්ත එකක් කියලා. ඔයගොල්ලෝ නෝට් එකක් දාගන්න වීඩියෝ එක ස්ටොප් කරලා අවශ්‍ය කොටස් ඇඳගෙන ඊට පස්සේ අනිත් කොටස බලන්න. ඒ විදිහට කරාම වෙනම කාලයක් දෙන්න වීඩියෝ එක ස්ටොප් කරලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙහෙම A සහ B වලින් C සහ D හැදෙන ප්‍රතිවර්ත රසායනික ප්‍රතික්‍රියාවක් සලකන්න. මේ දෙන්නගේ නිකන් මම ඔයගොල්ලන්ට සරලව මේක තේරුම් ගන්න පුළුවන් විදිහට සංඛ්‍යාත්මක උදාහරණයකින් පැහැදිලි කරනවා. දැන් මේ දෙන්නගේ ආරම්භක මවුල විදිහට එක තියෙනවා කියලා හිතන්න. මේ දෙන්නගෙන් ප්‍රතික්‍රියා වෙන්නේ සිම්පල් A කියලා හිතන්න. දැන් එකට එක තිබුණාට සම්පූර්ණ එකට එක ප්‍රතික්‍රියා වෙනවා කියලා කියන්න බෑ අපිට. ඒකේ යම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්. සම්පූර්ණ යම් ප්‍රමාණයක් ප්‍රතික්‍රියා වෙලා ඒක සමතුලිත අවස්ථාවේ මෙන්න මෙහෙම තියෙන්න පුළුවන්. මෙයාගේ A ප්‍රතික්‍රියා කරා, මෙයාගේ A ප්‍රතික්‍රියා කරා, මෙයාගේ එතකොට එක ඍණ A ඉතිරි. මෙයාගේ එක ඍණ A ඉතිරි. එතකොට එකට එක හැදෙන හින්දා ප්‍රතික්‍රියා කරපු අනුපාතයට මෙයා හැදෙනවා. A හැදෙනවා. කොහොම වෙනවා කියලා අපි දන්නවනේ. එතකොට කොහොම හරි සමතුලිත අවස්ථාවේ මෙයාගේ එකක් තිබිලා 0.3ක් ප්‍රතික්‍රියා කරලා මෙයාගේ 0.7ක් ඉතුරු වෙනවා කියලා හිතන්න. මෙයාගේ 0.7ක් ඉතුරු වෙනවා.
මේ දෙන්නගේ 0.3 හැදෙනවා. 0.3යිනේ ප්‍රතික්‍රියාවනේ. එතකොට ඔහොම හැදුනොත් අපි ඕකේ ප්‍රස්ථාරය ඇන්දොත් සාන්ද්‍රණයත් එක්ක මේ පැත්තට සාන්ද්‍රණය අරගෙන මේ පැත්තට කාලය අරගෙන අපි ඕකේ ප්‍රස්ථාරය ඇන්දොත් ඕකෙත් ආරම්භයේදී A සහ B ගේ ලොකු සාන්ද්‍රණයක් තිබුණා. C සහ D ගේ ආරම්භයේ සාන්ද්‍රණයක් තිබුණේ නැහැ. ඒතකොට A සහ B ට යම් අගයක් දෙන්න වෙනවා. C සහ D ට බිඳුවෙන් පටන් ගන්න වෙනවා. එතකොට බලන්න A සහ B ආරම්භයේ යම් අගයක් තිබිලා ප්‍රතික්‍රියාවට භාජනය වෙලා ඒක අඩු වෙලා ගිහිල්ලා යම් කිසි අගයකදී නියත වෙනවා. මේ ප්‍රමාණයදී නියත වෙනවා. මේගොල්ලෝ C සහ D බිඳුවෙන් පටන් අරගෙන යම් කිසි කාලයක් ඇද්දි වැඩි වෙලා ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලොත් නියත වෙනවා. මේ සාන්ද්‍රණය ගත්තොත් කොහොමත් මේ 0.3 තියෙන C සහ D ගේ සාන්ද්‍රණය 0.7 තියෙන A සහ B ගේ සාන්ද්‍රණයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ හින්දා මේ විදිහට සමතුලිත පද්ධතියක ලැබෙන්න පුළුවන්. ඒතර මෙහෙම තිබුණොත් අපිට තේරෙනවා මේක සමතුලිත පද්ධතියක් වෙන්න පුළුවන් කියලා. එහෙනම් මේ ප්‍රස්ථාරෙත් ඇඳ ගන්න. වීඩියෝ එක ස්ටොප් කරලා මේකත් ඇඳ ගන්න. හරි. ඊට පස්සේ අපි බලමු මේ අවස්ථාවම මෙයාගේ ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙන්නේ 0.3යි. මෙයාගේ ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙන්නේ 0.3යි. මේ පැත්තේ හැදෙනවා 0.7. ආරම්භයේ තිබුණේ මේ දෙන්න විතරයි. ඒකට ඒක ප්‍රස්ථාරය ගන්නුවොත් මෙහෙම අර විදිහට මේ පැත්තට සාන්ද්‍රණය මේ පැත්තට කාලය. දැන් මෙතන බලන්න A සහ B ලොකු අගයක තිබිලා ගොඩක් අඩු වෙලා නියත වෙන්නේ. මොකද 0.3 තත්ත්වයටපත් වෙලා තමයි A සහ B ප්‍රතික්‍රියාව සමතුලිත වෙන්නේ. C සහ D මොකුත් නැතුව පටන් ගත්තට A සහ B ට වඩා තියෙනවා නේ 0.7 තියෙනවා. එතන මේක අපිට මෙහෙම ගන්න පුළුවන්. මේ තියෙන්නේ C සහ D. ඒතර සමතුලිත පද්ධතිවල ඔහොම ඇති වෙන්නත් පුළුවන්. ඒතර ඒකත් ඇඳ ගන්න. අපි තව අවස්ථාවක් ගමු. ඒ අවස්ථාවේ සමතුලිත වුණාම මෙයාගෙත් තියෙන 0.5යි මෙයාගෙත් තියෙන 0.5යි මේ දෙන තමයි ආරම්භක ප්‍රමාණය තිබුණේ. අරගොල්ලෝ තිබුණේ නැහැ. ප්‍රතික්‍රියා වුණා 0.5. ප්‍රතික්‍රියා වෙලා මෙයාගෙත් 0.5 ඉතුරු වුණා. මේ පැත්තේ මුකුත් නැතුව තිබුණාට 0.5 හැදුණා. දැන් එතකොට බලන්න සමතුලිත අවස්ථාවේ ඔක්කොගෙම සාන්ද්‍රණය සමානයි. දැන් ඔතෙන්දි ප්‍රස්ථාර අපි නිරූපණය කරොත් ආරම්භයේ මේ දෙන්නගේ විතරයි තිබුණේ. මේ වගේ අගයකින් පටන් අරගෙන ඊට පස්සේ මෙහෙම A ධන B ඔය වගේ 0.5න් නියත වෙනවා. මේගොල්ලෝ මොකුත් නැතුව තිබුණේ බිඳුවෙන් පටන් ගන්න. බිඳුවෙන් පටන් අරන් ඔහොම ඇවිල්ලා A දෙන්නත් 0.5න් නියත වෙනවා. එතකොට අන්න එතෙන්දි මේ වගේ එකක් ලැබෙන්න පුළුවන්. මේකෙත් මේ සාන්ද්‍රණය මේ කාලය අර විදිහටමයි. දැන් එතකොට ඔයාලට හදිසියේ විභාගෙදී බහුවන ප්‍රශ්නයක් දුන්නොත් සමතුලිත පද්ධති සඳහා ගතික සමතුලිත අවස්ථාවේදී පහත සඳහන් ප්‍රස්ථාර වලින් කුමක් නිරූපණය කළ හැකිද නොහැකිද වගේ කිව්වොත් හොඳ අවබෝධයක් තියෙනවා මොන වගේ දේවල්ද වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද වෙන්න බැරි කියලා මේ දැනුමින්. දැන් මම දෙන්නම් ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව ගන්න පුළුවන් උදාහරණයක් ස්ටොයිකියෝමිතිය. දැන් අපි එකට එකනේ ගත්තේ. එහෙම නොවන අවස්ථාවක් බලමු. මම කලිනුත් කතා කරපු උදාහරණයක් නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් සමතුලිත පද්ධතිය. අපි ගමු නයිට්‍රජන් ඩයොක්සයිඩ් නයිට්‍රජන් ඩයොක්සයිඩ් කියන්නේ NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් සහ ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් N2O4. ඒක නයිට්‍රජන් ඩයොක්සයිඩ් දෙකක් දාන්න පුළුවන්. මේක දුඹුරු පාට වායුවක්. මේක අවර්ණ වායුවක්. ඔන්න ඔය සමතුලිතය ඇති කරන්න නම් ළමයි අපිට මේ පැත්තෙන් මේක පටන් ගන්න ඕන කියලා නියමයක් නැහැ. අපිට ඕනනම් ඔය වායු දෙකෙන් නයිට්‍රජන් ඩයොක්සයිඩ් විතරක් අරගෙන ඔය සමතුලිතය ඇති වෙන්න ඕන අනිකුත් තත්ත්ව දීලා
අපිට බලාගෙන ඉන්න පුළුවන් ওই සමතුලිතය ඇති වෙනවා. අපි නයිට්‍රජන් ඩයොක්සයිඩ් විතරක් අරගෙන ඔක පටන් ගන්නත් පුළුවන්. සමතුලිතය හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මෙයා අරගෙන ඩයිනයිට්‍රජන් ටෙට්‍රොක්සයිඩ් අරගෙන ඔය සමතුලිතය හදා ගන්නත් පුළුවන්. ඒ වෙනත ඔය දෙන්නම තියෙන පද්ධතියක් අරගෙන සමතුලිතය හදා ගන්නත් පුළුවන්. ඉතින් ඔය විවිධ අවස්ථාවල එන්න පුළුවන් විදිහේ ප්‍රස්ථාර කීපයක් අපි බලමු. මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් අපිට දුන්න කියලා හිතන්න. ප්‍රස්ථාරය දීලා ඒකෙන් මොකද්ද කියලා බලමු තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ පැත්තට සාන්ද්‍රණය මෙහෙට සාන්ද්‍රණය මෙහෙට කාලය මෙහෙට කාලය දීලා අපිට ප්‍රස්ථාරය දෙනවා මෙන්න මෙහෙම. මෙහෙම පටන් අරගෙන ගොඩක් අඩු වෙලා ගිහිල්ලා මෙහෙම වෙලා යනවා. ඊට පස්සේ මෙතන දෙනවා මෙහෙම අරගෙන ටිකක් වැඩි වෙලා ඇවිල්ලා මේ වගේ වෙලා යනවා. ඊට පස්සේ මෙතන දීලා තියෙනවා N2O4 මෙතන දීලා තියෙනවා NO2 දැන් අපිට මෙතනින් මොකද්ද නිරූපණය වෙන්නේ කියලා අහුවොත් අපිට තේරෙනවා හොඳට බලා ගන්න. මෙතන කවුද පද්ධතිය ආරම්භයේ තිබිලා තියෙන්නේ? ආරම්භයේ N2O4 තිබිලා නැහැ. එයා බිඳුවයි. කාලේ බිඳුවේදී එයා බිඳුවයි. NO2 තිබිලා තියෙනවා. ලොකු වගයක් තිබිලා තියෙනවා. ඒතර NO2 තිබිලා NO2 අඩු වෙලා ගිහිල්ලා නියත වෙලා තියෙනවා. N2O4 නැතුව N2O4 ටිකක් වැඩි වෙවි ඇවිල්ලා නියත වෙලා තියෙනවා. ඒතර මේ සමතුලිතය හදාගත්තේ කොහොමද කියලා බැලුවොත් අපිට මේ ප්‍රස්ථාරයෙන් තීරණය කරන්න පුළුවන්. ආරම්භයේදී NO2 අරගෙන තමයි මේ සමතුලිතය හදාගෙන තියෙන්නේ. මොකද ඉස්සෙල්ලා තිබිලා තියෙන්නේ NO2 විතරයි. එතකොට අපිට තේරෙනවා නිකන් NO2 වල නිකන් ලොකු බෑවුමක් තිබිලා මෙහෙම වෙලා තියෙන්නේ. මෙයාගේ එච්චර නැග්මක් නැහැ. ඒකට හේතුව බලා ගන්න පුළුවන් ප්‍රතික්‍රියා ස්ටොයිකියෝමීටි. මෙයා දෙකක් වැය වෙනකොට මෙයා එකයි හැදෙන්නේ. මෙයා දෙකක් වැය වෙනකොට මෙයා එකයි හැදෙන්නේ. ඒතකොට එයා වැය වෙන එක වැඩි, මෙයා හැදෙන එක අඩුයි. පැහැදිලිනේ? ඒතකොට ස්ටොයිකියෝමීටි අනුව මේක අපිට තීරණය කරන්නත් පුළුවන්. හරි. මේව සටහන් කරගන්න මම දෙන දැන් තව ප්‍රස්ථාරයක්. අපිට දීලා තියෙනවා කියලා හිතන්න මෙහෙම. මේ පැත්තට සාන්ද්‍රණයමයි, මේ පැත්තට සාන්ද්‍රණයමයි, මේ පැත්තට කාලය. කාලය දීලා එතන ප්‍රස්ථාරය දීලා තියෙනවා මෙහෙම. මෙහෙම අරගෙන ටිකක් ඇවිල්ලා මෙහෙම වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙලා තියෙනවා. මෙතන දෙනවා උඩ දෙනවා N2O4. මෙතන දෙනවා N2O4. මෙතන දෙනවා NO2. එතකොට ඕකේ අපිට මොකද්ද කියන්න පුළුවන්? මේකෙත් අපිට තේරෙනවා N2O4 තමයි තිබිලා තියෙන්නේ නේද? එයාගෙන් තමයි පටන් ගන්න තියෙන ආරම්භයේදී NO2 තිබිලා නැහැ. එතකොට මෙතන N2O4 වැය වෙලා නියත වෙනවා. NO2 හැදිලා නියත වෙනවා. මෙයාගේ අඩුවීමට වඩා මෙයාගේ වැඩිවීම වැඩි. ඒකට පොඩ්ඩක් වැඩිපුර තියෙන මෙහෙම තියෙන්නේ. මෙහෙම ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. මෙයාගේ මේ කාලය තුල මෙන්න මේ කාලයේදී බලද්දී මෙයාගේ අඩු වෙච්ච එකට වඩා මේ කාලය තුල මේ NO2 වැඩි වෙච්ච එක වැඩි. ඉතින් ඒකත් පැහැදිලි ප්‍රතික්‍රියා ස්ටොයිකියෝමීටි. ඒතර මේකෙන් අපිට කියන්න පුළුවන් පටන් අරන් තියෙන N2O4 විතරයි තිබිලා තියෙන්නේ. සමතුලිත වුණාට පස්සේ සමතුලිත වෙනකොට මෙයා තියෙනවා අනිවාර්යයෙන්ම මේ සමතුලිතය ඇති වුණාම. එතකොට N2O4 වැය වෙනකොට අපිට තේරෙනවා එකක් වැය වෙද්දී මෙයා දෙකක් හැදෙනවා. එතකොට මෙයා වැය වෙන ප්‍රමාණයට වඩා මෙයා හැදෙන ප්‍රමාණය ඒ කාලයත් එක්ක බලනකොට වැඩි වෙනවා. ඒතකොට ඒ අනුව අපිට ඒක තීරණය කරන්න පුළුවන්. ඔය ප්‍රස්ථාර ඔක්කොම සටහන් කරගන්න. ඊට පස්සේ අපිට තව ප්‍රස්ථාරයක් අපි මේ දෙක සටහන් කරගන්න ස්ටොප් කරලා ඊට පස්සේ බලමු තව එකක්. ඊට පස්සේ අපිට දීලා තියෙනවා මෙහෙම. මේ පැත්තට සාන්ද්‍රණය මෙහෙට කාලය අරගෙන එතන දීලා තියෙනවා ළමයි මෙතනින් පටන් අරගෙන ඒක චුට්ටක් වැඩි වෙලා මෙහෙම නියත වෙනවා දීලා තියෙනවා. ඊට පස්සේ එතන දීලා තියෙනවා N2O4 ඊට පස්සේ තව එකක් දීලා තියෙනවා ටිකක් වැඩිපුර මෙහෙම ඇවිල්ලා මෙහෙම නියත වෙලා තියෙනවා. ඒක NO2 මෙතන
පටන් ගැන්මේ තියෙන්නේ මේක මෙතනින් නම් මේක මෙතනින්. කොහොම තියෙන්නේ. දැන් ඕකෙන් මොකද ළමයි තීරණය වෙන්නේ? ඕකෙන් තීරණය වෙන්නේ කාලයේ බිඳුවේදී මේ දෙන්නම තිබිලා තියෙනවා. NO2 තිබිලා තියෙනවා. N2O4 තිබිලා තියෙනවා. ඊට පස්සේ කාලයේ යද්දී වැය වෙනවා. මෙයා වැය වෙලා මෙයා හැදෙනවා. මෙයා වැය වෙලා මෙයා හැදෙනවා. එතකොට N2O4 එකක් වැය වුණොත් NO2 දෙකක් හැදෙනවා. NO2 දෙකක් වැය වුණොත් N2O4 එකයි හැදෙන්නේ. එතකොට මේ දෙන්නම ආරම්භයේ තිබිච්ච අවස්ථාව සමතුලිතයට පත්වන විදිය තමයි මේකේ නිරූපණය වෙන්නේ. හරිනේ. එතකොට අපිට ගන්න පුළුවන් සමහර වෙලාවට මෙන්න මෙහෙම අවස්ථාවක් බලන්න. මේක තව එක අවස්ථාවක් බලන්න. මෙහෙම සාන්ද්‍රණයයි කාලයයි අරගෙන ඉවර වෙලා ඉස්සෙල්ලාම දීලා තියෙනවා මෙන්න මේ වගේ අගයකින් අරගෙන මෙහෙම. මේක NO2 ඊට පස්සේ N2O4 දීලා තියෙනවා මේ වගේ අගයකින් එක වැඩි වෙලා ගිහිල්ලා ඊට පස්සේ මෙහෙම වෙලා තියෙනවා. ඒකට එහෙම වෙන්නත් පුළුවන්. N2O4 යම් වගයක් තිබුණා. NO2 යම් වගයක් තිබුණා. සමතුලිතතාවයටපත් වෙද්දී මේ විදිහට එකම සාන්ද්‍රණ එන්න පුළුවන්. මම කලින් පෙන්නුවානේ සාන්ද්‍රණ සමාන වෙන්න පුළුවන් අවස්ථාවක් වෙනවා කියලා. ඒතර ඔන්න ඔය වගේ ඕනම විදිහේ ප්‍රස්ථාර මේවයි ලැබෙන්න පුළුවන් හැකියාව තියෙන විවිධ ආකාර තියෙනවා. ප්‍රස්ථාර ලැබෙන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. මම හිතනවා දැන් එතකොට ඔයාලට හොඳට ඔය කොටස පැහැදිලි ඇති. ඒ ප්‍රස්ථාර සටහන් කරගන්න. ප්‍රස්ථාර සටහන් කරගෙන අපි ගැටලුවක් කරා තව යම්කිසි සිද්ධාන්තයක් අවබෝධ කරගන්න යන්නේ. ගැටලුව ලියා ගන්න. ගැටලුව ලියා ගන්න. මෙන්න මෙහෙම ගැටලුව. මම ගැටලුව කියන්නම් ඔයගොල්ලෝ ලියා ගන්න. කෙල්වින් 500දී N2 නයිට්‍රජන් වායුව ධන 3යි හයිඩ්‍රජන් වායුව ප්‍රතිවර්ත ප්‍රතික්‍රියාවක් 2යි NH3 වායුව සමතුලිතතා මිශ්‍රණයේ මිනුම් කරන ලද සමතුලිතතා සාන්ද්‍රණය මෙසේය. මිනුම් කරන ලද සමතුලිතතා සාන්ද්‍රණය මෙසේය. මිනුම් කරන ලද සමතුලිතතා සාන්ද්‍රණය මෙසේය. මෙන්න මෙහෙම දෙනවා. නයිට්‍රජන් වල දෙනවා සමතුලිතතා සාන්ද්‍රණය. නයිට්‍රජන් ගෑස් සමතුලිතතා සාන්ද්‍රණය සමානයි 3.0 වැඩි කිරීම 10⁻²යි MOL DM ඍණ 3 ඝන ඩෙසිමීටරයට මවුල වලින් 3 වැඩි කිරීම 10⁻²යි. ඊට පස්සේ හයිඩ්‍රජන් සාන්ද්‍රණයක් දෙනවා. හයිඩ්‍රජන් සාන්ද්‍රණය සමානයි 4.0 වැඩි කිරීම 10⁻²යි. 4.0 වැඩි කිරීම 10⁻²යි. මවුල ඝන ඩෙසිමීටරයට. ඊට පස්සේ දීලා තියෙනවා ඇමෝනියා සාන්ද්‍රණය. ඇමෝනියා සාන්ද්‍රණය සමානයි 2 වැඩි කිරීම 10⁻³ මවුල ඝන ඩෙසිමීටරයට. ඔන්න ඔය විදිහට තුන් දෙනාගේම සාන්ද්‍රණ දීලා අපිට කියනවා කෙල්වින් 500 දී ලියා ගන්න. මේ තුන් දෙනා ලියා ගන්න. කෙල්වින් 500 දී ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා සඳහා කෙල්වින් 500 දී ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා සඳහා සමතුලිතතා නියත ගණනය කරන්න. ඉදිරි හා පසු ප්‍රතික්‍රියා සඳහා සමතුලිතතා නියත ගණනය කරන්න. දැන් අපිට ප්‍රතික්‍රියාව දීලා තියෙනවා.
ස්ටොයිකියෝමෙට්‍රික් අංක දීලා තියෙනවා. Kc අහන්න අපිට සමතුලිතතාවයේ සාන්ද්‍රණ දීලා තියෙනවා. එහෙනම් සාන්ද්‍රණ දීලා තියෙනවා නම් Kc ඉදිරි ප්‍රතික්‍රියාවට හොයන්න පුළුවන්. ඉදිරි ප්‍රතික්‍රියාවට මම Kc කියලාම ගන්නවා. Kc අපි පසු ප්‍රතික්‍රියාව ගන්නකොට Kc ඩෑෂ් වගේ එකක් ගමු. හරිද? ඉදිරි ප්‍රතික්‍රියාවට ප්‍රකාශනය ලියුවොත් අපිට ලියන්න පුළුවන් Kc සමානයි ඇමෝනියා වායුවේ සාන්ද්‍රණයේ වර්ගය බෙදීම නයිට්‍රජන් වායුවේ සාන්ද්‍රණය වැඩි කිරීම හයිඩ්‍රජන් වායුවේ සාන්ද්‍රණයේ ඝනය. ඔහොම ලියන්න පුළුවන්. දැන් ආදේශ කරන්න පුළුවන්. ඇමෝනියා සාන්ද්‍රණය දීලා තියෙනවා 2 වැඩි කිරීම 10^3යි. 2 වැඩි කිරීම 10^3යි මවුල ඝන ඩෙසිමීටරයට මේකේ වර්ග බෙදීම නයිට්‍රජන් 3 වැඩි කිරීම 10^2යි මවුල ඝන ඩෙසිමීටරයට ඒකේ බලයක් නැහැ. හයිඩ්‍රජන් 4 වැඩි කිරීම 10^2යි 4 වැඩි කිරීම 10^2යි මවුල ඝන ඩෙසිමීටරයට ඒක තුන්වෙනි බලය. හරි. ඕක සුළු කරගන්න පුළුවන් නේ ළමයි. ඒකක මොකක්ද එන්නේ? උදේ එනවා මවුල ඝන ඩෙසිමීටරට වර්ගයක්. යට තියෙනවා මවුල ඝන මවුල ඒව 4ක් ඩෙසිමීටර් කියන ඒවා ඍණ 3 වැඩි කරන්න ඕන 4 වෙනි බලය. ඒතකොට හරියට ඒකක කපලා හරියට සුළු කරලා උත්තරේ ගන්න. උත්තරේ ගත්තහම උත්තරේ එයි 2.0.83යි 2.0.83යි MOL ඍණ 2 DM6 MOL ඍණ 2 DM6 මොකද ඉර යට එන්නේ MOL වර්ග DM ඍණ 6 කියලා ඉර උඩට එනකොට කැපිලා ගිහිල්ලා ඉර යට එනවා MOL වර්ග DM ඍණ 6 ඒක අනිත් පැත්ත ගහනවා ඊට උඩට එනකොට ඍණ ධන වෙනවා ධන ඍණ වෙනවා. එතකොට ඔය විදිහට Kc වලට අගය ගන්න පුළුවන්. හරිද? ඕකේ ඉදිරි ප්‍රතික්‍රියාව සඳහා සමතුලිතතා නියතය තමයි ඔය හොයාගත්තේ. දැන් පසු ප්‍රතික්‍රියාවටත් අහනවනේ. පසු ප්‍රතික්‍රියාවට ඇහුවාම සාමාන්‍ය විදිහට ඕගොල්ලන්ට මෙහෙම හදන්නත් පුළුවන්. ඕගොල්ලෝ ඉදිරි ප්‍රතික්‍රියාවේ හොයාගන්නපු එකත් එක්ක කෙලින්ම ගන්න ක්‍රමයකුත් තියෙනවා. එහෙම නැතුව අපි පසු ප්‍රතික්‍රියාවේ හිතුවොත් සමතුලිතතා නියතය K'(C) කියලා ඕක සමාන වෙනවා නයිට්‍රජන් සාන්ද්‍රණය වැඩි කිරීම හයිඩ්‍රජන් සාන්ද්‍රණයේ තුන්වෙනි බලය බෙදීම ඇමෝනියා සාන්ද්‍රණයේ වර්ගය. ඉතින් ඕක ආදේශ කරලා එතකොට කලින් ඒකක ආවේ MOL ඍණ 2 DM ඍණ 6 නම් MOL ඍණ 2 DM 6 නම් ඕකේ ඉන්නේ MOL වර්ග DM ඍණ 6. කලින් එකේ පරස්පරය. එතකොට ඕකේ එනවා 0.0 සුළු කරගන්න ඔය අගයන් ටික මෙතන ටික ආදේශ කරලා හරියට සුළු කිරීම කරගන්න. කරගත්තාම වෙදිනවා 0.48යි 0.48යි MOL වර්ග DM ඍණ 6. MOL වර්ග DM ඍණ 6. ඕක ඕගොල්ලන්ට වෙන ලේසි ක්‍රමයකට මෙහෙම ගන්නත් තිබුණා. එහෙම අරගෙන බලන්න හේතු උත්තරේ එනවා. කලින් ගත්ත Kc දැන් අපිට ඕන උනේ K'(C) නේ. K'(C) සමානයි K'(C) සමානයි 1 Kc. 1 Kc. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතයේ පරස්පරය තමයි පසු ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය කියලා අපිට එන්නේ. ඒත් එහෙම ගත්තත් එක බෙදීම 2.0 කලින් ආපු එක 2.0.83 MOL වර්ග ඍණ 2 DM 6. ඒත් ඔය උත්තරේ එනවා. දැන් කලින් Kc වලට ආපු අගය තියෙනවානේ 2 ගානක්. ඒක ආදේශ කරන්න. ඒක ආදේශ කරොත් මේ උත්තරේ එනවා මෙතෙන්ට. පැහැදිලිනේ? එහෙනම් දැනගන්න ඔය විදිහට ගන්න පුළුවන් කියලා ලියා ගන්න එතන සටහන කියලා ගාන කම්ප්ලීට් කරගෙන මේකත් ලියාගෙන සටහන කියලා ලියා ගන්න. සටහන කියලා ලියා ගන්න. මෙතනනොත් උත්තරේ ඔකම ගන්න පුළුවන්. 0.48ම එනවා. MOL වර්ග DM ඍණ 6. මෙතෙන්ට ආදේශ කරන්න ඕන කලින් හොයාගන්නකෝ වගේ. එච්චරයි. ඊට පස්සේ ලියන්න සටහන කියලා
ප්‍රතික්‍රියාවේ ප්‍රතිවිරුද්ධ දිශා සඳහා සමතුලිතතා නියතය අර්ථ දැක්වීමේදී එහි විශාලත්වය සේම ඒකකද වෙනස් වන අයුරු වටහා ගන්න. ඒකටම ලියන්න. ප්‍රතික්‍රියාවක් ආපස්සට ලියනු ලබන කල්හි එහි සමතුලිතතා නියත මුල් ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතයේ පරස්පරය වේ. එක යට KC වලින් K-C ගත්තා කියන එක තමයි ඕකේ තේරුම. හරි. එතන මෙන්න මේ කොටසත් කරලා අපි ඉවර කරමු. ලියා ගන්න ඊළඟ අනුමාතෘකාව ප්‍රතික්‍රියා ප්‍රමාණය. අපි කලින් ඇල්ෆා කියලා කතා කරා. ඒ කතාව නෙමෙයි. මෙන්න මෙතන මේ සමතුලිත පද්ධතියක ප්‍රතික්‍රියක කොච්චර ප්‍රමාණයක්ද ප්‍රතිඵල කොච්චර ප්‍රමාණයක්ද තියෙන්න පුළුවන්. මේව ගැන පොඩි වෙනස් විදිහේ ප්‍රකාශ දෙනවා ABCD වගන්ති වලට. ඒකට මෙන්න මේ අවබෝධය අපිට තියෙන්න ඕන. මම ඉස්සෙල්ලා පැහැදිලි කරන්නම්. ඊට පස්සේ අවශ්‍ය දේ කියන්නම්. දැන් අපි හිතමු සමතුලිත පද්ධතියක්. හරි. මෙහෙම හිතන්න x කියන එකයි y කියන එකයි. ඔන්න සමතුලිත පද්ධතිය. හරි. ඔන්න ඔය සමතුලිතය ඇති වෙන්න පුළුවන් විදි කීපයක්. මම දෙන්නේ. මෙන්න මෙහෙම මේ පැත්තේ x ඔන්න මේ පැත්තේ y. හරිද? ඔය සමතුලිත අවස්ථාවේ දැන් ප්‍රතික්‍රියක පැත්තේ x පැත්තේ මේ විදිහට x ගොඩාක් තියෙනවා. ප්‍රතිඵල පැත්තේ මෙන්න මේ විදිහට පොඩ්ඩයි තියෙන්නේ. ඔහොම අවස්ථාවක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තව අවස්ථාවක මෙන්න මම ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල සමතුලිත වුණා. ගතික සමතුලිත අවස්ථාවටපත් වුණා. ප්‍රතික්‍රියක සාන්ද්‍රණයයි ප්‍රතිඵලත් යම් සාන්ද්‍රණයක් තියෙනවා. දෙන්නගෙම තියෙනවා සාමාන්‍ය සැලකිය යුතු සාන්ද්‍රණයක් අපිට පේනවා. මෙතන මෙයාගේ ගොඩක් වැඩියෙන් තියෙනවා, මෙයාගේ ගොඩක් අඩුවෙන් තියෙනවා. මේ x, මේ y. අපි තව අවස්ථාවක් ගත්තොත් ප්‍රතික්‍රියක මේ පැත්තේ මේ x, මේ y. මේ වෙලාවේ ප්‍රතික්‍රියක පොඩ්ඩයි තියෙන්නේ, ප්‍රතිඵල මෙහෙම ගොඩක් තියෙනවා. ඔන්න ඔය වගේ අවස්ථාවක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට තේරෙනවා දැන් මේ ගතික සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ මෙයාගේ සමතුලිතතා නියතය හොයන්න කියලා කිව්වොත් ගතික සමතුලිත අවස්ථාවටපත් වුණාට පස්සේ මෙයාගේ සමතුලිතතා නියතය හොයන්න කියලා කිව්වොත් KC අපිට ගන්න පුළුවන් y සාන්ද්‍රණය බෙදීම x සාන්ද්‍රණය. කොහොමනේ අපි ගන්නෙ? y සාන්ද්‍රණය බෙදීම x සාන්ද්‍රණය. එතකොට මෙන්න මේ වගේ y වලගේ ගොඩක් අඩු වෙලා y සාන්ද්‍රණය ගොඩක් අඩු වෙලා x වල සාන්ද්‍රණය ගොඩක් වැඩි වුණොත් y සාන්ද්‍රණය ගොඩක් අඩු වෙලා x වල සාන්ද්‍රණය ගොඩක් වැඩි වුණොත් අපිට KC ට එන්නේ කුඩාගයක් නේද? මෙතන 1යි තියෙන්නේ, මෙතන 1000ක් තියෙනවා. උත්තරේ 10 ඍණ 3යි. අන්න ඒ අවස්ථාවේ KC ට එන්නේ ඉතා කුඩාගයක් නේ. මෙන්න මෙහෙම වුණොත් එතකොට KC ට එන අගේ ඒ කුඩා වෙනවා. පැහැදිලි? දැන් මෙන්න මේ වගේ වුණොත් බලන්න. මේ වගේ වුණොත් ප්‍රතිඵල ගොඩාක් තියෙනවා. එතකොට y සාන්ද්‍රණය ගොඩක් තියෙනවා. x සාන්ද්‍රණය ගොඩක් අඩු. y සාන්ද්‍රණය ගොඩක් වැඩි. x සාන්ද්‍රණය ගොඩක් අඩු. ඒ අවස්ථාවේ මේකට ලොකු පිළිතුරක් එනවානේ. එතකොට මේකට එනවා මේ අවස්ථාවේ k කියන එක විශාලයි. සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ අවස්ථාවක ප්‍රතික්‍රියකත් සැලකිය යුතු සාන්ද්‍රණයක් ගතික සමතුලිත අවස්ථාවේ තියෙනවා.
ප්‍රතිඵලත් සැලකිය යුතු සාන්ද්‍රණයක් ගතික සමතුලිත අවස්ථාවේ තියෙනවා. ඒ අවස්ථාවේ අපි ගත්තොත් සාමාන්‍ය අතර මැදි අගයක්. ඒ කියන්නේ 10/3යි. අපිට හරියටම ගත්තොත් අපිට මෙහෙම ගන්න 10/3ට වඩා අඩු k කියන එක. හරිද? k කියන එක 10-3ට වඩා වැඩි. ඔහොම අගයක් එන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍ය සැලකිය යුතු ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සාන්ද්‍රණයක් සහිත ගතික සමතුලිත අවස්ථාවක එන්න පුළුවන් k අගයයි. එහෙම නොවන අවස්ථාවල එන්න පුළුවන් අගයයි ගැන අපිට එන අගයෙන් ප්‍රතික්‍රියක ප්‍රතිඵල මොන විදිහේ තත්වයකද තියෙන්නේ කියලා යම් නිගමනයකට එන්න පුළුවන් හැකියාව මෙතනින් ලබා ගන්න පුළුවන්. දැන් පැහැදිලි. මෙහෙම ලියන්න වෙන පාඩ පෑනකින් හරි ලියා ගන්න මේවා වගන්ති වල දෙන්න පුළුවන් වගන්ති ප්‍රශ්නවල මෙන්න මෙහෙම ලියා ගන්න KC විශාලයි 10/3 පළවෙනි තරුවක් දාලා ලියා ගන්න KC විශාලයි 10/3 KC විශාලයි 10/3 වේනම් ප්‍රතික්‍රියක වලට වඩා ඵල ප්‍රමුඛ වේ. ප්‍රතික්‍රියක වලට වඩා ඵල ප්‍රමුඛ වේ. ප්‍රතික්‍රියක වලට වඩා ඵල ප්‍රමුඛ වේ. මෙන්න මේ අවස්ථාව. ප්‍රතික්‍රියක වලට වඩා ඵල ප්‍රමුඛ වේ. ඒකටම ලියන්න. KC ඉතා විශාල නම් ප්‍රතික්‍රියාව බොහෝ දුරටම සම්පූර්ණත්වය කරා ගමන් කරයි. ප්‍රතික්‍රියාව බොහෝ දුරටම සම්පූර්ණත්වය කරා ගමන් කරයි. හරි. ඊළඟ තරුව දාලා ලියා ගන්න. KC කුඩායි 10/3 KC කුඩායි 10/3 KC කුඩායි 10/3 මෙහෙම ලියන්නේ. KC කුඩායි 10/3 KC කුඩායි 10/3 වේනම් පළවලට වඩා ප්‍රතික්‍රියක ප්‍රමුඛ වේ. මෙන්න මේ අවස්ථාව. පළවලට වඩා ප්‍රතික්‍රියක ප්‍රමුඛ වේ. ඒකටම ලියන්න. එය ඊතා කුඩා නම් ප්‍රතික්‍රියාව සිදු නොවන තරම්ය. සිදු නොවන තරම්ය. ඒකේ අන්තිම තරුව මෙහෙම ලියන්න. පැහැදිලිව 10/3 වෙනි බලය විශාල හෝ සමානයි KC විශාල හෝ සමානයි 10-3 නම් ප්‍රතික්‍රියකවල හා ඵලවල සැලකිය යුතු තරමේ සාන්ද්‍රණයක් පවතී. ප්‍රතික්‍රියකවල හා මෙහෙම ලිව්වා නම් ප්‍රතික්‍රියකවල හා ඵලවල සැලකිය යුතු තරමේ සාන්ද්‍රණයක් පවතී. හරි. එතකොට මේ ටිකත් ඇඳගෙන ඔක ලියාගත්තා නම් හරි. වීඩියෝ එක තමන්ට ගැලපෙන විදිහට ස්ටොප් කරලා ඒ ටික කරගන්න. මෙතන අපි උදාහරණ විදිහට මේ පද්ධතිය ගත්තේ. මේ කොටස් තුනටම පොදුවේ අපිට ලියා ගන්න පුළුවන් ප්‍රතික්‍රියා මිශ්‍රණයේ සංයුතිය. තමයි ඔය දීලා තියෙන්නේ. ප්‍රතික්‍රියා මිශ්‍රණයේ සංයුතිය මේ එක අවස්ථාවල අරන් තියෙන්නේ. මෙතන x මේ y, මෙතනත් මේ x මේ y, මෙතනත් මේ x මේ y. එතකොට මේ අවස්ථාව මොකද්ද? මේ අවස්ථාව මොකද්ද? ගැලපෙන ටික ඔක්කොම ලියාගත්තා. එතකොට ඒ කාරණා ටික ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. අපි ඊළඟ දවසේ පන්තියේදී මෙතන ඉඳලා මේ පාඩමේ අවසාන කොටස වෙනකන් යමු. ඔය ටික හොඳට බලා ගන්න.